समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ හෝමාගම කටුවාන පාරේ පළවෙනි පටුමගේ අංක 208 නිවසේ පදිංචි චන්ද්‍රිකා එදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාම විසින් මේ උතුම් ධර්ම දානය සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ගැන කටයුතු කරනවා. චන්ද්‍රිකා එදිරිසිංහ මහත්මියගේ අරමුණු සිහි කරලා ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය සෑම අවස්ථාවකම අපේ ආධ්‍යාත්මය නිවා ගන්න අපි පාවිච්චි කරන්න දක්ෂ වෙන්න ඕන. දක්ෂ ශ්‍රාවකයෙකුට විතරයි මේ ධර්මයේ තුලින් Tamanගේ ආධ්‍යාත්මය නිවා ගැනීමේ කුසලතාවයේ මතුවෙන්නේ. ශ්‍රාවක භාවයේ තුල දක්ෂතාවයක් නැත්නම් ඒ දක්ෂතාවයේ නැති පුද්ගලයෙකුට මේ ධර්මයේ තුලින් තමන්ව නිවා ගැනීම පිණිස කුසලතාවයේ මතු කරගන්න අමාරුයි. ඒකට දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒ දක්ෂතාවයේ නැති ප්‍රඥාගෝචර භාවයේ නැති ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ උනත් පේන්නේ තමන්ගේ අඩුව අහගන්න තැනකටයි. කොහොමද මේ ධර්මයේ හරි පාවිච්චි කරලා තමන්ගේ අඩුපහඩු ටික වහගන්නේ කොහොමද කියන තැනක තමයි ඒ පුද්ගලයාගේ ජීවිතේ ලඝු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පැහැදිලි වෙන කාරණය තමයි පින්වත්නි, මේ ජීවිතයේ තුලදී ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවක භාවයේ තුල, ඒ කියන්නේ කල්යාණ භූමිය තුලදී අපට ලැබෙන අග්‍රතම ප්‍රතිලාභය තමයි මේ බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කර ගැනීමට ලැබෙන ප්‍රතිලාභය. මේ ප්‍රතිලාභය ඊටාම හොඳින් තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට තමයි නිවෙන්න පුළුවන් වෙන්නේ. මේ නිවීම කියන එක සම්පූර්ණයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත පදනම් වෙච්ච එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයට එහෙමනම් කුමන භාවනාවක් කළත්, කුමන ගුණ ධර්මයක් දියුණු කළත්, කුමන දානයක් දුන්නත්, කුමන සීලයක් රැක්කත්, මොන විදිහේ පින්කමක් බුද්ධ ශාසනයේ නාමයෙන් සිද්ධ කළත්, ඒ හැම පින්කමක් තුලදීම පින්වත්නි අපිට දක්ෂතාවයේ තියෙන්න ඕන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුළු ගැන්වෙන ආකාරයට කරන්නට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුළු ගැන්වෙන ආකාරයට කළොත් තමයි ඒක ආනිසංසදායක වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ආනාපාන සති භාවනාව පැහැදිලි කරද්දී කියනවා, ආනාපාන සතිය තුල ඒ ශ්‍රාවකයා තුල සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයට කරන්න ඕන කියලා. එතකොට තමයි ඒක ආනිසංසදායක භාවනාවක් වෙන්නේ. ඒ වගේම සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට ආනාපාන සතිය දියුණු කරන්න ඕන කියලා. එතකොට තමයි පින්වත්නි ඒක ආනුභාව සම්පන්න වැඩපිළිවෙලක් භාවනාවක් වෙන්නේ. දැන් මේ විදිහට බලනකොට අපිට තේරෙන, අපිට හැඟෙන, අපිට දැනෙන දෙයක් තමයි අපේ ජීවිතය තුලදී අපි දක්ෂ වෙන්න ඕන, අපිට කුසලතාවයක් තියෙන්න ඕන
මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යනවනම් අපි දියුණු කරන ගුණ ධර්මයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොයිතරම් වැඩෙනවාද කියන කාරණය ඊට හොඳින් තේරුම් ගනිමින් අපි ඒ කාරණේ දියුණු කරන්න ඕන. ඇත්තටම අපි කුමන පදනමකින් ධර්ම න්‍යාය ග්‍රහණය කරගත්තත් ඒ ධර්ම න්‍යාය තුල චතුරාර්ය සත්‍ය පරයය මතුවෙන ආකාරයකින් දියුණු කරගෙන යන්න ඕන. චතුරාර්ය සත්‍ය පරයය මතුවෙන ආකාරයකින් දියුණු කරගෙන යන්න බැරි වුණොත් අපිට ඒක බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවේ ඉලක්කය සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කුමන භාවනාවක් කළත් පින්වත්නි, කුමන ආධ්‍යාත්මික ප්‍රවේශයක් කළත් පටිච්ච සමුප්පාද ධර්මයට අනුව ඒ ධර්ම ගැලපෙන ආකාරයේ විමර්ශනය කරන්න ඕන. අන්න එහෙම විමර්ශනය කරන ශ්‍රාවකයෙකුට තමයි මේ ජීවිතයේ තුලදීම නිවීම සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. වෙන කෙනෙකුට නිවෙන්න පුළුවන් කමක් නැහැ. වෙන කෙනෙකුට ඒ නිවීම අත්දකින්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අපි කුමන ධර්මයක් කුමන කාරණයක් දැන් මෙන්න මේ පදනම් කීපය ඉතා හොඳින් මනස තුල තියාගන්න ඕන. අපි දියුණු කරන ධර්මය කවර ගුණ ධර්මයක් වුණත් න්‍යාය විදියට අපිට පටිච්ච සමුප්පන්න භාවයේ පැහැදිලිව පේන්න ඕන. අපි දියුණු කරන ධර්මයේ තුල චතුරාර්ය සත්‍ය පරයය මතුවෙන ආකාරයට දියුණු කරගන්න ඕන. ඒ වගේම ප්‍රතිපදාව විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුළු ගැන්විලා තියෙන ආකාරය දකින්න ඕන. මෙන්න මෙතන ඉඳලා සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා. මේ වැඩපිළිවෙල තුල මෙන්න මෙතනදී සම්මා සංකල්පය සම්පූර්ණ වෙනවා. මෙන්න මේ විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයට තමයි මේක ඉදිරියට දියුණු කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. එහෙම දියුණු කළොත් තමයි ඒක විශාල බුදුදහමේ කේන්ද්‍රගත ඉලක්කය සාක්ෂාත් කරගන්න තැනකට, කියන්නේ විමුක්තිගාමී ශ්‍රාවක භාවයක් දක්වාම හසුරුව ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් විමුක්තිය කරා යන්න බෑ. බොහෝ වෙලාවට එක සීල බෘතවලට අහු වෙලා විවිධාකාරයේ මේ තමා තුළ ගොඩ නැගෙන ආධ්‍යාත්මික ප්‍රවේශයේ වැළකීලා සමහර විට කෙලෙස් වලින්ම යට ගිහින් ආධ්‍යාත්මික මාර්ගයේ වැහිලා යන්න පුළුවන්. දැන් ඕනෑම තැනකින් ධර්ම ස්පර්ශ කරන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට අපි මුහුණ දෙන බරපතලම අරුබුදය තමයි මේ ජරා මරණ දුක. එතකොට ජරා මරණ දුක තමයි ලෝකේ මුහුණ දෙන ඊටා අද්විතීය මහා බැරෑරුම් ප්‍රශ්නය. ජරා මරණ දුක ලෝකයේ පවතින ඊටාම බරපතල අරුබුදේ නම්, ජරා මරණ දුක කියන්නේ ලෝකයේ පවතින බරපතලම අරුබුදේ නම්, ඒ ජරා මරණ දුක කියන එක අස්සේ අපට පුළුවන් වෙන්න ඕන මේ හේතුඵල සම්බන්ධ එක පැත්තකින් දකින්න, අනිත් පැත්තෙන් මේ අපිට චතුරාර්ය සත්‍ය පරයයෙන් දකින්න පුළුවන් වෙන්න ඕන, අනිත් පැත්තෙන් විකල්පයේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ප්‍රතිපදාවක් මතුවලා තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා තුන ගැනවත් අඩුම සැලකිල්ලක් දක්වමින් තමයි කවර ප්‍රතිපදාවක් දියුණු කළත් දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අවබෝධය කරා යන්න බෑ. එතකොට යම් වෙලාවක අපි භාවනාවක් දියුණු කළත් අපි කියනවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙන විදියට මේක බුදුදහමේ ක්‍රමයේ හැටියට දියුණු කරනවා කියලා කතා කරනකොට ඒ බුදුදහමේ දියුණුව හදාගන්න විදිහට එයා මේ කාරණා තුන ගැනවත් අඩුම මූලික වශයෙන් සංවේදී වෙමින් දියුණු කරගෙන ගියොත් ඒ දියුණු කරන ශ්‍රාවකයාට තමයි සෝතාපන්න තත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. සකදාගාමි තත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. අනාගාමී තත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ චතුරාර්ය සත්‍ය පරයයද, ඒතකොට චතුරාර්ය සත්‍ය පරයය දකින්නවා කියනකොටම ප්‍රතිපදාව පේනවා. නමුත් වෙනම ප්‍රතිපදාව තුල තමන් අනුගමනය කරන ප්‍රතිපදාව තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද කියන කාරණේ ඉතා පැහැදිලිව තමන් දැනගන්න ඕන. තමන්ට නැවත ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මෙතන සම්මා දිට්ඨිය මේ විදියටයි මගේ ක්‍රියාත්මක උනේ. සම්මා සංකල්පය මෙන්න මේ විදියටයි ක්‍රියාත්මක උනේ. සම්මා වාචාව මෙන්න මේ විදියටයි ක්‍රියාත්මක උනේ කියලා අර තමන්ටම ප්‍රතිවේක්ෂණා කරලා බලන්න පුළුවන් විදියට තමන් දියුණු කරන ප්‍රතිපදාව තුළ නිර්වාණගාමී මාර්ගයේ බොහොම පැහැදිලිව දකින්න තියෙන්න ඕන පින්වත්නි. ඒකම තමයි දැන් උදාහරණයක් විදියට අපි ඔය මුලින්ම කියපු එක. ඒ කියන්නේ ජරා මරණ දුක නම් අවුල. එතකොට මේ ජරා මරණ සම්බන්ධව
ගැඹුරින් අවබෝධ කර ගැනීමම නම් නිවන කියලා කියන්නේ. මේ ජරා මරණ ඇතිවීමේ මේ බරපතල අවස්ථාව අවිද්‍යාව නම් අවිද්‍යා සහගතව කෙරෙන කර්මයේම නම් ජරා මරණ දුක හදලා දෙන්නේ. අවිද්‍යාව නිසා මේ ලෝකේ නොඑක ආකාරයේ ජරා මරණ දුක්ඛයන් උපදිනවා නම් ජරා මරණ දුකට හේතුව අවිද්‍යාවම නම් ආසන්නතම හේතුව ජරා මරණ දුකට කුමක්ද කියලා අපි පස්සේ විමසලා බලන්න ඕන. නමුත් ජරා මරණ දුක නැවත නැවත ලෝකේ හටගන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුල ගොඩනැගෙච්ච අවිද්‍යාව නිසාම නම් නැවත අනාගතයට අවිද්‍යාව පදනම් කරගෙන ඇතිවෙන මේ ජරා මරණ දුකේ ක්‍රියාවලිය දකින්න ඕනේ. ඒකට අන්න එතන පටිච්ච සමුප්පාද න්‍යාය පේන්න පටන් ගන්නවා. එතකොට ජරා මරණ දුක ಭಾರತೀಯ ලෝකයත් බාහිර බටහිර ලෝකයත් හැමෝම ජරා මරණ දුක දෙවියන්ටයි බාර දෙන්නේ. මහා බ්‍රහ්මයාටයි බාර දෙන්නේ. එතකොට ඒ බඳු ලෝකයක අර කේන්ද්‍රගතව න්‍යායක් විදියට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඇතිකල්හි මේ ඇති වෙනවා මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යනවා කියලා. ඒක ඊටාම පැහැදිලි හේතුඵල සහිතව මේ මොහොතේ තමන් ඉදිරියේ කරපු ඊටාම විනිවිද යන පැහැදිලි කිරීමක්. ලෝකේ කාටවත් එහෙම විනිවිද යන පැහැදිලි කිරීමක් නැහැ. මේ හේතුඵල සහිතව මේ ජරා මරණ දුක ඇතිවීමේ ක්‍රියාවලිය පෙන්වද්දී යම් කෙනෙකුට මේ පිළිබඳ නුවණ ඇති වෙනවට අපි කියනවා පටිච්ච සමුප්පාද කුසලයි කියලා. එතකොට මේ පටිච්ච සමුප්පාද කුසලතාවය දකින විදිහට තමයි කුමන ධර්මයක් වුණත් අපි අත්දකින්න ඕනේ. ඇත්තටම ධර්මයක් නෙමෙයි එදිනෙදා ගිහි ජීවිතය තුළ මුහුණ දෙන ප්‍රශ්නේ පවා සැබෑ ශ්‍රාවකයා අවංක බුද්ධ ශ්‍රාවකයෙක් නම් හේතුඵල සහිතව විමසන්න ඕන. එතකොට හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් මේ අත්දකින්න කියන එක අපිට දැක ගන්න පුළුවන් වුණොත් ක්ෂණිකව ගිහි ජීවිතයේ අරුබුද වලට ප්‍රතිචාර දක්වන එක අපේ ජීවිතෙන් එන හිටිනවා. නවතිනවා. දැන් අපි හැම වෙලාවකම බොහොම ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා. දැන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ සමහර විට හේතුඵල සහිතව අපිට ලෝකේ විමස ගන්න බැරි වීම නිසා. දැන් මේ මොහොතේ කවුරු හරි දෙයක් කිව්වට පස්සේ අපි ඊටාම නිතරම මූණ දෙන දෙයක් තමයි මේ මොහොතේ කවුරු හරි දෙයක් කියපු ගමන් අනිත් පැත්තට යාට බනින තැනකට නම් අපේ හිත තියෙන්නේ. එතකොට ඒත් එක්කම එයාගේ මානසික පසුවීම ගැන අපිට කල්පනාවක් නැතුව ක්ෂණිකව ඒකට ප්‍රතිචාර දක්වන බවක් නම් තියෙන. එතන අර පටිච්ච සමුප්පාද තියරි එක හරහා ලෝකේ බලන්න බැරි වෙලා තියෙනවා අපිට. ඒ න්‍යායෙන් බලන්න බැරි වෙලා තියෙනවා. එතකොට පටිච්ච සමුප්පාද න්‍යායෙන් බලනකොට මෙබඳු තත්වයක් උද්ගත වෙන්න බලපාපු හේතුව මොකද්ද? මෙබඳු තත්වයක් උද්ගත වෙන්න බලපාපු හේතුව මොකද්ද කියලා ඒ හේතුව දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ විදිහට ඉතා එකපාරම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න හේතුව මොකද්ද කියලා හේතුව හොයාගෙන ගියොත් ඊට පස්සේ හේතුවට විකල්පය කරන්න පටන් ගත්තොත් අර හේතුව නිසා උද්ගත වෙන යම් ඵලයක් තියෙනවා නම් ඒ ඵලේ નિરાයාසයෙන් සමනය වෙන්න පටන් ගන්නවා. ඵලයට ප්‍රතිචාර දක්වනවා කියලා කියන්නේ හේතුව තියෙද්දී ඵලය නැති කරන්න හදනවා කියන්නේ ස්ථීර විකල්පයක් නෙමෙයි. මොකද හේතුව තියෙන නිසා නැවත නැවත ඉබඳුම ඵලයන් උද්ගත කරලා උපද්දවලා දෙන්න කුසලතාවයක් තියෙනවා. ඒ කියන්නේ ඉබඳුම ඵලයන් නැවත නැවත උපද්දවලා දෙන්න පුළුවන්. ඒතකොට ඉබඳුම ඵලයන් නැවත නැවත උපද්දවලා දෙන කුසලතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඵලේ නැවත උපද්දවන්න පුළුවන් මට්ටමක් නම් තියෙන්නේ. ඒ නිසා ඊටා පරිස්සමින් ඵලයට ප්‍රතිචාර දක්වන්න අපි වග බලා ගන්නවා වෙනුවට හේතුව විමර්ශනය කරන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒ බඳු තත්වයක් තුල මං හිතන්නේ මේ ගිහි ජීවිතේ පවා මොනතරම් අර්බුද සමනය කරගන්න පුළුවන්. දැන් බුදුදහමේ කියවීම සම්බන්ධ ගොඩක් දෙනෙක් එකඟතාවයක් පළ කරද්දී එයයි කියන්නේ මෙබඳු ධර්මයකදී අපේ ගිහි ජීවිතයට මොනතරම් බලපෑම් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ධර්මයේ දන්නේ නැති කෙනෙක් එහෙම කියන්න පුළුවන්. ඔය වගේ කතාවක් අපේ ජීවිතයේ සමග සසඳා ගැනීමේදී අපේ මේ ගිහි ජීවිතයට කවරක් වේද? අඹදරුවෝ රකිමින් මේ ජීවිතේ ගෙවන අය දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඔක්කොම ආවේ නිවන් දකින්න හිතාගෙන නෙමෙයි. අනිත් එක තමයි ඔක්කොටම නිවන් දකින්නත් බෑ. දැන් සමහර අය ප්‍රශ්න අහන ආකෘතියෙන්ම තේරෙනවා. ස්වාමීනි අපි අඹදරුවෝ රකින්න අය. එහෙමයි බුදුහාමුදුරනේ කියන්නේ.
අපි කසීසලු දරන අය. අපි ගිහි ජීවිතේ ගෙවන අය. දරුමල්ලු පෝෂණය කරගෙන ගිහි ජීවිතේ ගෙවාගෙන කසීසලු දරාගෙන ඉන්න අය. අපිට හරියන මොකක් හරි එකක් කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දක්ෂ වුණා ඒ අයටත් හරියන නිවන සම්බන්ධ කුසලතාවයක් ඇති දහම් කාරණයක් පැහැදිලි කරන්න. දැන් වියග්ගපජ්ජ සූත්‍රයේ එහෙම ඉල්ලන්නේම මේ අපි කසීසලු දරන අය, අපි ගිහි ජීවිතයක් ගෙවන අය, අඹදරුවෝ රකින්න අය, දරුවෝ පෝෂණය කරන අය, මේ ඔබ වහන්සේට පුළුවන් නම් අපේ ලෝකාර්ථ සංසිද්ධියට උදව් වෙන දෙයක් කියන්න. එතකොට මේ ජීවිතය, එතකොට උන්වහන්සේ කියනවා මේ ජීවිතය සාර්ථක කරගන්න උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන ටික හදාගන්න කියනවා. උට්ටාන සම්පදා කියන එක ASCII උත්සාහය තියෙන්න ඕන. එතකොට මේ උට්ටාන සම්පදා කියන එක තෝරද්දී අපි මේ ගිහි ජීවිතයට හරියන ආර්ථික උත්සාහවත් භාවය ගැන විතරක් නෙමෙයි මෙතන කතා කරන්නේ. බුදුදහම කේන්ද්‍රගතව කතා කරනවා දෙපැත්තක්. ඒක තමයි ආර්ථික දියුණුව, අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික දියුණුව. ද්විචක්කු භාවයක් බුදුදහම අගය කරන්නේ. ඇස් දෙකම පෙන්වන මිනිසුන්ටයි බුදුදහම හිස නමන්නේ. ලෝකේ එකස් පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ එයාට සමහරට ආර්ථිකයක් විතරයි තියෙන්නේ. සමහර අය ඉන්නවා ආධ්‍යාත්මයක් විතරයි තියෙන්නේ. ආර්ථික ශක්තියක් නැහැ. ඒ බඳු පුද්ගලයෙකු ගිහි ජීවිතය අගය කරන්නේ නැහැ බුදුදහම. ආර්ථික දියුණුවක් විතරක් ගිහියෙකුට සෑහෙන්නේ නැහැ. ආර්ථික දියුණුවකින් විතරක් ගිහියෙකුට ලොකු ගමනක් යන්න බෑ. ආධ්‍යාත්මික දියුණුවකුත් තියෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා ආධ්‍යාත්මික දියුණුව විතරයි තියෙන්නේ. එතනත් එක හැයි පේන්නේ. එතකොට ආධ්‍යාත්මික දියුණුව විතරක් නම් තියෙන්නේ. ආර්ථික දියුණුව කියන එකත් එක්ක ආධ්‍යාත්මික දියුණුව නැත්තම් එතන ආර්ථික දියුණුව විතරක් තියාගෙන ඉන්න තැනක ආධ්‍යාත්මික දියුණුව නැත්තම්, ආධ්‍යාත්මික දියුණුව විතරක් තියාගෙන ඉන්න තැනක ආර්ථික දියුණුව නැත්තම් එතන දක්ෂ ශ්‍රාවක භාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ද්විචක්කු ඇස් දෙකම පේන පුද්ගලයයි බුදුදහම අගය කරන්නේ. සමහර අය ඉන්නවා එක හැක්කවත් පේන්නේ නැහැ. ආර්ථිකමය හැකුත් නැහැ, ආධ්‍යාත්මික හැකුත් නැහැ. මේ දෙකම නැහැ. ඇස් දෙකම අන්ධයි වගේ. ඒතර යා කොහොමත් අගය කරන්නේ. එතකොට මේ දෙපැත්තම බොහොම සමබරව කරගෙන යනවා නම් උට්ටාන සම්පදා ආර්ථික ශක්තියට උත්සාහයකුත් තියෙන්න ඕන. ආධ්‍යාත්මික සැලසුමකට උත්සාහයකුත් තියෙන්න ඕන. මෙලෝ දියුණුව කියලා කියන්නේ මේ ආර්ථික දියුණුවම නෙමෙයි. එතකොට ආරක්ක සම්පදා ඊට පස්සේ තමා තුළ ගොඩනැගිච්ච ආර්ථික ශක්තිය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වගේම ආධ්‍යාත්මික ශක්තියත් මේක පැත්ත කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ වියග්ගපජ්ජ වගේ සූත්‍ර දේශනා කතා කරද්දී මේ ආධ්‍යාත්මික ශක්තිය ආරක්ෂා කර ගැනීම ගැන ලෝකේ උනන්දු නැහැ. ඒගොල්ලෝ කියන්නේ ආර්ථික දියුණුව, මෙලොව දියුණුව කියන්නේ ආර්ථික දියුණුව කියලා තමයි දැන් ඒක කතා කරන්නේ. නමුත් ඒ පැත්තෙන් විතරක් කතා කරන්නේ නැතුව මේ උභය අංශය තුලින්ම දැන් ආධ්‍යාත්මික දියුණුව තුල ආරක්ක සම්පදාව කියලා කියන්නේ පවතින උපන් කුසලය තුල එක දිගට පවත්ම ස්ථාවර කරගන්න එක. ආරක්ෂා කරගෙන යන එක. ආධ්‍යාත්මිකව ගොඩනැගිච්ච දියුණුව ප්‍රවේශම් කරගෙන ඉස්සරහට යන එක. ඊට පස්සේ ඒ ගොඩනැගිච්ච ආධ්‍යාත්මය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යන එක. තමා තුළ අපි හිතමු සීලමය ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක අඛණ්ඩව පවත්වගෙන යන්න, ඒක ආරක්ෂා කරගෙන යන වැඩපිළිවෙල. දැන් සද්ධාව කියන එක ගිහියෙකුට අවශ්‍ය දෙයක්. ඒ සද්ධාව කියන එක පවත්වගෙන යන එක. එතකොට තමා තුළ ගොඩනැගිච්ච ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා නම් ඒක පවත්වගෙන යන එක. ආරක්ක සම්පදා කියලා කියන එකට ඒකත් අරගෙන කතා කරන්න පුළුවන්. උට්ටාන දැන් ධර්මයේ බහුලව ඒක විස්තර කරද්දී අපි දේශනාවලින් සහ පොතපතෙන් අහන්නේ මෙලොව දියුණුව කියලා අර ටික විතරයි. නමුත් අපිට තවත් අඩියක් ඉස්සරහට ගිහින් හිතලා ඒකම ලෝකෝත්තර පැත්තට හරව ගන්න බැරි. කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රයෙක් අවශ්‍ය වෙන්නේ ආර්ථික දියුණුවට විතරක් නෙමෙයි. මෙයයි ධර්මයේ, මෙයයි අධර්මයේ කියලා ධර්මයේ පැත්තට ශ්‍රාවකයාව පොළඹවන්න කල්යාණ මිත්‍රයෙකුගේ උපකාරය අතිශය වැදගත්. මේ බුද්ධ ශාසනය සම්පූර්ණ පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා එක වෙලාවක කියනවා, ස්වාමීනි මට හිතෙනවා මේ බුද්ධ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. ස්වාමීනි මට එහෙම හිතෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මා හේවං ආනන්ද, ආනන්ද එහෙම කියන්න එපා.
ආනන්ද මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා මතයි පවතින්නේ. අඩක් නෙමෙයි, භාගයක් නෙමෙයි, කොටසක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි. කල්යාණ මිත්‍රයා මතයි. එතකොට මේ බුද්ධ ශාසනය තුල මෙයයි ධර්මයේ මෙයයි අධර්මයේ කියලා යම් ශ්‍රාවකෙක් පෙන්වනවා නම් එතන කල්යාණ මිත්‍ර භාවයේ තියෙනවා. ඒ වගේම අර සල්ලි නැති වෙනකොට කීයක් හරි අතමාරු කරගන්න කල්යාණ මිත්‍රයෙකුත් අවශ්‍යයි. ඒක ආර්ථික දියුණුවට හොඳයි. මේ මොකද කල්යාණ මිත්‍රයා නැති වුණොත් එimhe ආර්ථික දියුණුවත් කඩා වැටෙනවා. ඉතින් කඩා වැටිච්ච තැන ආධ්‍යාත්මික දියුණුව කොහොමත් නෑ. අර ಭಾರತයේ එක වෙලාවක ඉඳුල් අහුල කන මිනිස්සෙක් දැකලා එයා දැක්කහම මේ විහාරයට ඇවිල්ලා ඉඳුල් අහුලගෙන කනකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද එයාට කියන්නේ? උන්වහන්සේ එයා ගැන දරපු අදහස කෙබඳු එකක්ද? උන්වහන්සේ කියනවා ආනන්ද ඔය මිනිස්සයා හොඳට සල්ලි බාගෙ තිබ්බ මිනිහෙක් කියනවා. හොඳට සල්ලි බාගෙ තිබ්බ ඔය මිනිස්සයා පහුගිය කාලේ අසත්පුරුෂ සේවනයේ නිසා, ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගේ අභිමුඛ වීම නොලැබිච්ච නිසා Tamanගේ ආර්ථිකේ කඩා වැටුණා කියනවා. ඕනනම් ඒ ආර්ථිකයම හොඳට කළමනාකරණය කරගෙන හොඳට කුසල් කරගන්න තිබුණා, දන් දෙන්න තිබුණා, ධර්ම මාර්ගයට උනත් එන්න තිබුණා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා. ඉතින් ඔක්කොම කඩා වැටුණා. ආර්ථිකය වියදම් කරන්න අවශ්‍ය නම් පුළුවන්කමක් තිබුණා ආනන්ද මාර්ගඵල අවබෝධයට උනත් යන්න. නමුත් ඒ ඔක්කොම යට ගිහින් ඔය දැන් ඉඳුල් අහුල කෑවට හොඳ කෝටි ගාණක් ධනෙ තිබ්බ මිනිහෙක් කියනවා. බලන්න ධනෙ කඩා වැටෙන්න පුළුවන් අසත්පුරුෂ සේවනයේ නිසා. ඒ වගේම ආනන්ද ළඟදී ওই මිනිහා නිරේටත් යනවා මැරිලා කියනවා. දැන් ඒකට අපිට තේරෙනවා ආර්ථික දියුණුවට කල්යාණ මිත්‍රයෙක් වගේම ආධ්‍යාත්මීය දියුණුවටත් කල්යාණ මිත්‍රයෙක්ගේ උපකාරය අවශ්‍යයි මෙහි ජීවත් වෙන මිනිසුන්ට. ධනෙ පිරිහීම එකක්, මරණින් පස්සේ නිරේට යෑම එකක්. ඒ නිසා නිරේට නොයන තැනකට පරිස්සම් කරගන්න කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. සමජීවි කතාව. මේ ලෝකයේ ඇත්ත තේරුම් අරගෙන පමණ දැනගෙන සමව ජීවත් වෙනවා කියන එක අත්‍යවශ්‍ය දෙයක්. පමණ දැනගෙන සමව ජීවත් වෙනවා කියලා කියන්නේ සමජීවි කතා කියලා කියන්නේ එක පැත්තකින් Tamanගේ ආර්ථික කළමනාකරණයට ඒක උදව් වෙන විදිහ අපි කතා කරගන්න ඕනේ. ඒක මෙලෝ ජීවිතයට උදව්වක් තමයි. ඒ කියන්නේ Tamanගේ தත්ත්වයේ තේරුම් අරගෙන ඊටාම සමව ජීවත් වෙනවා පමණ දැනගෙන. ඒ කියන්නේ වියදම් කරනකොට ඊටා පිරිමැස්මෙන් වියදම් කරනවා. Tamanගේ தත්ත්වය ගැන හිතලා මාන්නක්කාරකමට ආර්ථිකය විනාශ කරගන්නේ නැහැ. ඊටාම පරිස්සමට වියහියදන් ටික කරනවා. ඒක ඔක්කොම හොඳට කරනවා. ඒ ඔක්කොම කරන ගමන් පින්වත්නි සමජීවි කතා කියලා කියන්නේ පමණ දැනගෙන සමව ජීවත් වෙනවා කියන්නේ මේ ලෝකේ අටලෝ දහමට ඔරොත්තු දෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ ලැබීම ඉස්සරහා ඕනෑවට වඩා උදම් මනන්නෙත් නැතුව, නොලැබීම ඉස්සරහා අඬන්නෙත් වැළපෙන්නෙත් නැතුව, දුක ඉස්සරහා කඩා වැටෙන්නෙත් නැතුව, සැප ඉස්සරහා උද්දච්ච වෙන්නෙත් නැතුව මේ විදියට අපිට පුළුවන් නම් ලෝකේ මැදින් අල්ලගෙන වැඩ කරන්න. මේ ලෝකේ පමණ තමයි ලෝකේ අනිත්‍යතාවය, දුක, අනාත්මය කියන මේ පමණ ඊට හොඳින් තේරුම් අරගෙන පමණ තේරුම් ගත්ත ශ්‍රාවකයෙක් විදියට මේ ලෝකේ අත්දකින්නකොට ඇස කන නාසය දිව කය මනස හරහා අත්දකින්න ලෝකයේ කෙරෙහි චන්දරාගෙන් ඕනෑවට වඩා බැඳෙන්නෙත් නැතුව, ඒවට ඕනෑවට වඩා මුසපත් වෙන්නෙත් නැතුව, ඒවට වශීකృత වෙන්නෙත් නැතුව මේ වගේ යථාර්ථය තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ස්වභාවයෙන් මේ ලෝකෙට අයිති දෙයක් කියලා තේරුම් අරගෙන ජීවත් වෙන එක. ඒ ජීවත් වෙන ශ්‍රාවකයා හරි ප්‍රබුද්ධ ශ්‍රාවක භාවයක් හදලා නිවන කරාම පුද්ගලයා පමුණුවන්න ඒක උදව් වෙනවා. එතකොට මෙලොව ජීවිතයට උදව් වෙනවා කියන එක සල්ලි භාගේ හොයාගන්න ඒකටම උදව්ව හම්බ වෙනවා කියන එක නෙමෙයි. ආධ්‍යාත්මික සැලසුමටත් උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවි කතා වගේ දේවල් එකතු කරගන්න අපිට පුළුවන්. එතකොට මේ හැම ධර්මයක් තුලම පවතින ආධ්‍යාත්මික ප්‍රවේශයේ පරිස්සමෙන් අහලා ගන්න ඕනේ. දැන් අපි ගොඩක් අහලා තියෙන්නේ මේකෙදි මේ ආර්ථික දියුණුව ගැන කතා කරපු දේශනාවක් විදියට වියග්ගපජ්ජ සූත්‍රේ. ඊළඟට පරලෝව දියුණුවට සද්දා, සීල, ත්‍යාග, පඤ්ඤා කියන දේවල් හදා ගන්න ඕන. මොකද ඒක පරලෝව දියුණුව කියලා කියන්නේ උභය ලෝකාර්ථ සංසිද්ධියට උදව් වෙන දෙයක් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි ලෝකේ දුක තේරුම් ගන්නේ. එතකොට දුක තේරුම් අරගත්ත කෙනා තමයි දුකෙන් මිදෙන පාරට බැහැගන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙන්න හදන්නේ. ඒ බඳු ශ්‍රාවකයෙකුට ශ්‍රද්ධාව හරි උදව්වක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගොඩනගාගත්ත පැහැදීම ඔහුව තවදුරටත් ප්‍රශස්ත කරනවා. තවදුරටත් ඒ පුද්ගලයා තුළ දියුණුවක් හදලා දෙනවා. ඊට පස්සේ ඊට පස්සේ සීලය කියලා කියන මේ ඉන්ද්‍රිය සංවරය තුලින් ලෝකාර්ථ සංසිද්ධියට උපකාරය හදා ගන්නවා.
ලෝකේ එන ඔක්කොම නිමිති අනුනිමිති ඔක්කොම මනසට අරගෙන ඔළුව කුණු කරගන්නේ නැහැ. ඔළුව රොඩු පුරව ගන්නේ නැහැ. ඒ නිසා පවතින රොඩු ටික අයින් කර ගැනීම පිණිස එළියෙන් එන රොඩු ටික වහ ගන්නවා. ඒක සීලයේ විසින් ඊටාම ලස්සනට කරලා දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ ලෝකාර්ථ සංසිද්ධියට ශ්‍රද්ධාවේ උපකාරය අවශ්‍යයි. ඒත් එක්කම සීලේ උපකාරය අවශ්‍යයි. ඊළඟට ඡාග. මේ එදිනෙදා ජීවිතය තුළ යම් කෙනෙක් නිවන් දකින්න තාක්කල්ම සැප විපාක ලැබෙනවා නම් ඒ සැප විපාකයේ පිණිස උපකාරාර්ථය හදා ගන්නවා. දානීය වගේ දෙයකින් ඡාග කියන්නේ ඒක. හාත්පසින්ම අතහැරලා දන් දෙනවා. ප්‍රඥා කියලා කියන්නේ විනිවිද යන ප්‍රඥාවකින් ලෝකේ දැනගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. බුද්ධ ශ්‍රාවකෙක් මොනවද? පංචස්කන්ධය ගැන දැනගන්න ඕන, පටිච්ච සමුප්පාදය ගැන දැනගන්න ඕන, චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගන්න ඕන, මේ ලෝකයේ ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳව දැනගන්න ඕන, නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන විදිය දැනගන්න ඕන. ඒත් එක්කම පින්වත්නි ස්කන්ධයන් හැම අවස්ථාවකම ක්‍රියාත්මක වෙන ආකෘතිය දැනගන්න ඕන, සලායතනයන් පිළිබඳ නුවණ හදා ගන්න ඕන. මේ ලෝකයේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මෙන්න මේ අවබෝධයට අදාළ නුවණ තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. මේ ටික තියෙන ශ්‍රාවකයෙකුට මෙහෙදි නිවන් දකින්න බැරි වුණාම කියලා අපි කියමුකෝ. එයාට මෙහෙදි නිවන් කරා යන්න බැරි වුණා. නිවන් කරා යන්න බැරි වුණා කියලා එයා කලබල වෙන්න දෙයක් නැහැ. ඒකාන්ත වශයෙන් එයාට අඩුම ධර්මයේ කතා කරන තැනකට යන්න හරි සුගතියකට යන්න හරි යාට උපකාරයක් වෙනවා. එතකොට මේ අපේ එදිනෙදා ජීවිතය තුළ උපකාරාර්ථය හදාගන්න ශ්‍රාවකයෙකුට ඒ උපකාරයේ පිණිස මේ ධර්මයේ පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන පුද්ගලයාට ලැබෙන ධර්මමය රැකවරණය ධර්මමය පිළිසරණ අපි හදාගන්න ඕනේ. ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කවර තරාතිරමක කෙනෙක් වුණත් එයා මේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් නැගී සිටීමේ කුසලතාවය අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. එතකොට අපි මේ අත්දකින්න ලෝකයේ ජරා මරණ දුක කියන ස්වභාවය තුලදී ජරා මරණ දුක කියන ස්වභාවය තුලින් අපි හැම වෙලාවකම ඒ කියන්නේ අපි දිනු කරන ධර්මයේ තුල පටිච්ච සමුප්පන්න කුසලතාවයත් ඒ වගේම චතුරාර්ය සත්‍ය පරියායත් ඒ උදෙසා අනුගමනය කරන ප්‍රතිපදාව තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කුළුගැන්විලා තියෙන ආකාරයට තමයි මොන කාරණයක් දැක්කත් දකින්න ඕන එක බුද්ධ ශ්‍රාවකයේ ප්‍රතිපදාව. මම කියන අවම වශයෙන් උපරිම වශයෙන් නෙමෙයි. අවම වශයෙන් මේ කුසලතාවයේ තියෙන්න ඕන. දැන් අපි කියාගෙන ආවෙත් ඒකයි. දැන් ජරා මරණ කියලා හිතමුකෝ. ජරා මරණ කියන එක තුල අපි දකින්න ඕන පින්වත්නි පටිච්ච සමුප්පන්න භාවය. එහෙම නැත්නම් අපි එක තැනක හිර වෙන්න පුළුවන් මේ ජරා මරණ දුක දෙවියෙක් හැදුවා වගේ තැනක. එහෙමත් නැත්නම් මේ ජරා මරණ දුක කේන්දරේ නිසා ඇති වුණා වගේ තැනක හිර වෙන්න පුළුවන්. මේ ජරා මරණ දුක මේ දවස්වල මොකක් හරි මට ඒ රාෂ්ටකයක්වත් ලැබලා ඇති. ඒක තමයි මම මේ විදිහට ජරා මරණ වලට අහු වෙලා තියෙන්නේ කියලා. ඔය වගේ දිට්ටිගත වීම වලට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අහු වෙන්න පුළුවන්. නොයෙක් දිට්ටිගත වීම වලට අහු වෙන්න පුළුවන්. අන්නේ අහු නොවි නොයෙක් ආකාරයේ සීලබ්බත පරාමාසයන් වලට ඒ වගේම නොයෙක් ආකාරයේ දිට්ටි උපාදානයන් වලට නොයෙක් ආකාරයේ කාමෝපාදානයන් වලට නොයෙක් ආකාරයේ අත්වාද උපාදානයන් වලට අහු නොවීම පිණිස තමයි ශ්‍රාවකයා පටිච්ච සමුප්පන්නව ලෝකේ දකින්න අවශ්‍ය වෙන්නේ. එතකොට ජරා මරණ අර්බුදේ නම් මේ ජරා මරණ දෙවියෙක්වත් බඹෙක්වත් මාරයෙක්වත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුවත් අම්මවත් තාත්තවත් ලෝකේ කවුරුත් හදපු එකක් නෙමෙයි. මේ ජරා මරණ දුක උපන් නිසාම ඇති වුණ එකක් කියලා එයා පැහැදිලිව දකිනවා. ඉපදුන නිසා විඳවනවා මිසක් දෙවියන් වහන්සේ නිසා විඳවනවා නෙමෙයි. අන්න එතනින් දකිනවා. උපන් නිසායි අවුල. ඉපදීම නැති කර ගැනීමෙන් තොරව මේ දෙවියොන්ට පුද පූජා තියලා මල් වට්ටි තියලා පළතුරු වට්ටි තියලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. අන්න ඒක මනසින් දකිනවා. මේ පටිච්ච සමුප්පන්න කුසලතාවයේ තියෙන ශ්‍රාවකයා දැන් මේ උදාහරණයක් විදිහට ජරා මරණ කියන කාරණේ අරගෙනයි අපි පැහැදිලි කරන්නේ. එතකොට මේ ජරා මරණ කියන తত্ত্বය උද්ගත වුණේ හේතුන් සහිතවයි. උපන් නිසයි විඳවන්නේ. උපන්නේ කර්ම නිසයි. කර්මය ඇති වුණේ හිත බැඳිච්ච නිසයි. බැඳුනේ තණ්හාව නිසයි. තණ්හාව ඇති වුණේ වේදනාව නිසා, වින්දනයේ නිසයි. විඳින්න ගියපු තැන්වලයි තණ්හාව ඇති වුණේ. වින්දනය කරන්න අපි ගියේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ලෝකේ වින්දනයේ පැත්තට අපි බර වුණේ, වේදනාව පැත්තට අපේ හිත නැමුනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ස්පර්ශය නිසයි. ස්පර්ශය ඇති වුණේ සලායතන නිසයි. සලායතන ඇති වුණේ
නාම රූප නිසායි. නාම රූප ඇති උනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. නාම රූප කියන ස්වභාවය හිත තුල උද්ගත උනේ වෙන කවර දෙයක් නිසාවත් නොව නාම රූප කියන භාවයන් ඇති උනේ සම්පූර්ණයෙන්ම විඥානයක් බැහැගත්ත නිසායි. විඥානය ඇති උනේ සංඛාර නිසායි. ප්‍රතිසන්දි විඥානය ඇති උනේ සංඛාර ඇති උනේ අවිද්‍යාව නිසායි කියලා අවිද්‍යාවේ හිට අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා ඊට පස්සේ උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී නොයෙක් දුක්ඛයන් පටිච්ච සමුප්පන්නව බලනවා. එතකොට මේ පටිච්ච සමුප්පාද කුසලතාවයේ තියෙනවා. ඒ කුසලතාවයේ ඇතිවෙන ආකාරයට මේ මොහොතේ මුහුණ දෙන කවර අරුබුදයක් වුණත් දකිනකොට ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් හිටගත්ත කෙනෙක්. සම්මා දිට්ඨිය තුල හිටගත්ත කෙනෙක්. සම්මා දිට්ඨිය හරහා ඒ සම්මා දිට්ඨිය කියන්නේ දකින්නවා කියන එකනේ. ඒ හරි දැක්මක් කරහා ලෝකේ දකින්න කෙනෙක්. Tamanගේ තිබුණ එක එක කණ්ණාඩි ගලවලා දැන් පාට කණ්ණාඩියකින් බලනකොට එතකොට ඒ පාට කණ්ණාඩියෙන් බලන මිනිහට මුළු ලෝකෙම පාට විදියටනේ පේන්නේ. දැන් නිල් පාට වීදුරුවක් සහිත කණ්ණාඩියකින් ලෝකේ බලනකොට මුළු ලෝකෙම නිල් පාටට පේන්නේ. නමුත් ලෝකේ නිල් පාට නැහැ. නමුත් මේ මිනිස්සයගෙන් අහුවත් කියයි නිල් පාටයි කියලා. ගස් පෙන්නුවත් නිල් පාටයි, මිනිස්සු පෙන්නුවත් නිල් පාටයි, ඇඳගෙන ඉන්නෙත් නිල් පාට. මේ විදියට යාට පේන්න පුළුවන්. දැන් මෙතන පින්වත්නි ලෝකය කියන්නේ නිල් පාට එකක් නෙමෙයි. ලෝකය කියන්නේ වෛවර්ණ ස්වභාවයක් තියෙන එකක්. ලෝකේ මල්ටි කලර් තියෙන්නේ වෛවර්ණයි. එතකොට මේ වෛවර්ණ භාවයක් ලෝකේ තියෙන්නේ. නමුත් එයාට පේන්නේ නිල් පාට හැඩතලයකින්. හේතුව ඒක ලෝකේ අවුලක් නෙමෙයි. එයා පැලඳගෙන ඉන්න උපැස්සිවල අවුලක්. එතකොට මේ උපැස්සිවල ගලෙව්වට පස්සේ එයාට පේනවා අනේ මම මෙච්චර කල් මොනතරම් ගොන්කමක්ද මෝඩකමක්ද කර කර හිටියේ. මේ ලෝකය මම හිතාගෙන හිටියා නිල් පාටයි කියලා. නෑනේ මේ ලෝකයේ වෛවර්ණ භාවයක් නේ තියෙන්නේ කියලා එයාට පේනවා. අන්න ඒ වගේ තමයි සම්මාදිට්ඨිය පහළ වීම. සම්මාදිට්ඨිය පහළ වුණාම ලෝකේ හරි දැක්මකට එනවා. ඒ හරි දැක්ම හදාගන්න උපකාර කරන ලෝකේ එකම ධර්මයේ තමයි හේතුඵල සහිතව ලෝකේ උඩට පහළට බලන එක. එතකොට හේතුඵල සහිතව බලනකොට ඒ හේතුඵල සහිතව බලනවා වගේම ඒ මතුවෙච්ච ධර්මමය කාරණය තුල සම්පූර්ණයෙන් චතුරාර්ය සත්‍ය පරියායත් අපි දකින්න දක්ෂ වෙන්න ඕන. දැන් මෙතන අපි කතා කරේ ජරා මරණ වලට හේතුව අවිද්‍යාව කියලානේ. ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බලනකොට දුක කියලා ජරා මරණ දකින්නවා. ඇත්තටම ජරා මරණයන් කියන්නේම දුකක්නේ. নানা ආකාර දුක්ඛයන් අතර තියෙන හකුලුවා දැක්වීම තමයි ජරා මරණ දුක කියලා කියන්නේ. ආර්ය ශ්‍රාවකයා ජරා මරණංච පජානාති. ජරා මරණ දැනගන්නවා. ඊට පස්සේ ඊළඟට කියනවා ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ වල ඇතිවීමක් දැනගන්න. අන්න බලන්නේ චතුරාර්ය සත්‍ය පරියාය. ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ වල නිරෝධයක් දැනගන්නවා. ජරා මරණ වල නිරෝධයක් දැනගන්නවා. ජරා මරණ නිරෝධ කරන එහෙමත් නැත්නම් ජරා මරණ නිරෝධගාමිනී පටිපදංච පජානාති. ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්නවා. අන්න එතන චතුරාර්ය සත්‍ය පරයායත් කේන්ද්‍රගත වෙනවා. මුලින් ජරා මරණ ඇති වුණේ කොහොමද කියලා බලනවා. ඇත්තට මේ තුන් තැනවත් ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. මොකද්ද? පටිච්ච සමුප්පන්නව ගැටලුව උද්ගත වෙච්ච විදිය දැනගන්නවා. ඊට පස්සේ ඒ උද්ගත වෙච්ච අරුබුදය තුල එහෙමත් නැත්නම් අපි මුහුණ දෙන කේන්ද්‍රගත ගැටලුව තුල චතුරාර්ය සත්‍ය පරියායෙන් බලනවා. අර දුකට හේතුවත් දුකේ නිරෝධයත් දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත් කියන ස්වභාවය තුල අර අපි මතු කරගත්ත දැන් මෙතනදී නම් ජරා මරණ කියන ස්වභාවය එතනට ගලපලා බලනවා. දුක කියන්නේ ජරා මරණ විදියට දකිනවා. දුකට හේතුව කියන එකට ජරා මරණ වලට හේතුව කියලා ගන්නවා. දුකේ නිරෝධය කියන එකට ජරා මරණ නිරෝධය කියලා ගන්නවා. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව කියන එකට ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා ගන්නවා. අන්න ඒ විදියට චතුරාර්ය සත්‍ය පරයයන් අපි මේක විමසන්න පටන් ගන්නවා. එතකොට ඒ ශ්‍රාවකයාට ජරා මරණංච පජානාති. ජරා මරණ කියනකොට එයාට තේරෙනවා මොකක්ද ජරාව මොකක්ද මරණය කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. මොකක්ද ජරාව කියලා කියන්නේ?
ජරා මරණ කියලා කියන්නේ ඒ සත්වයන් තුල ඔන්න ජරාව යා තේරුම් ගන්නවා. ජරා මරණංච පජානාති දැනගන්නවා. චතුරාර්ය සත්‍ය පරියායෙන් දැනගන්නවා. පැහැදිලිව දැනගන්නකොට ඊටාම ප්‍රබල නුවණක් ඒ පුද්ගලයා තුල ඇති වෙනවා. එතකොට පින්වත්නි මේ අර උපන් සම්මාදිට්ඨිය පටිච්ච සමුප්පාද පරියායෙන් අහලා කියවලා දැනගත්ත සම්මාදිට්ඨියම තව දුරටත් දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ සත්ව ලෝකවල ඔන්න ජරාව තෝර ගන්නවා. ජරා මරණ කියලා එකට ගත්තට වචන දෙකක් නේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ජරාව කියන්නේ මොකද්ද කියලා බලමු. මොකද්ද ජරාව කියලා කියන්නේ? ඒ සත්ව ලෝකවල ඒ සත්වයන් තුල යම් දි รา යෑමක් තියනවාද? ඔන්න ජරාව. දි รา යෑමක් තියනවාද? ජරාවටපත් වෙන ස්වභාවයක් තියනවාද? කැඩී බිඳී යාමක් තියනවාද? ඒ වගේම කෙස් රැවුල් ඉදීමක් තියනවාද? ඔන්න ජරාව. කෙස් රැවුල් ඉදීමක් තියනවාද? පැසීමක් තියනවාද? ඇඟ රැලි වැටීමක් තියනවාද? ආයුෂයාගේ ගෙවීමක් තියනවාද? ඉන්ද්‍රියන්ගේ මෝරා යෑමක් තියනවාද? එයයි ජරාව. ඔන්න ජරාව තෝරගත්ත. ජරා මරණංච පජානාති. ඔන්න ජරාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. එතකොට මේක දැනගත්තට මදිනේ මේක Taman තුලින් දකින්න ඕන. අනේ මන් තුලත් දි รา යෑමක් ජරාවටපත් වෙන බවක් තියෙන එක නේද මම මේ අත්විඳින්නේ. කැඩී බිඳී යාම කියන එක මට අයිති දෙයක් නේද? කෙස් රැවුල් ලිදී යාම කියන එක මට අයිති දෙයක් නේද? ඇඟ රැලි වැටෙනවා කියන එකට මම අයිති නේද? ආයුෂ ගෙවී යනවා කියන එකට මම අයිති නේද? මම කොයි තරම් උගතෙක් වුණත් බුද්ධිමතෙක් වුණත් මොන තරම් ආර්ථික හයියක් තියෙන කෙනෙක් වුණත් මම ඇඟ රැලි වැටෙන ස්වභාවය ඉක්මවලා නෑ නේද? ආයුෂ ගෙවීම ඉක්මවලා නෑ නේද? ඉන්ද්‍රියන්ගේ මෝරා යෑම කියන එක මට උරුමයි නේද කියලා මේ ජරාව කියන ස්වභාවය Tamanගේ ජීවිතෙන් ගලපනවා. ඕකම තමයි අපි කියන්නේ සුතමය පඤ්ඤා, චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා කියලා. අහගත්ත දේ Taman තුල ගලපනවා චින්තාමය පඤ්ඤා. ඊට පස්සේ ඒක විනිවිද යන ආකාරයෙන් දැක්මක් හදාගෙන මේක ක්‍රියාත්මක වෙන විදිය, ඉන්ද්‍රියන් මෝරාගෙන වැඩෙන විදිය, ආයුෂ මොහොතක් ගානේ ගෙවෙන විදිය Tamanගෙම මනසින් දකිනවා. එතකොට මේකට භාවනාමය ප්‍රඥාව නැති වුණොත් එහෙම අවුරුදු 80ක් ගියාට පස්සේ වයසට යනවා වගේ හිතෙන්න පුළුවන්. පින්වත්නි අවුරුදු 80ක් වෙනකොට මරණේ 80ක් වෙනකොට වයසට ගියා නෙමෙයි. දැන් අපිට හිතෙන්නේ අවුරුදු 50 පෙන්නම වයසට යන්නේ. එහෙම කියනවා සමහර අය. සමහර තරුණ කෙනෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු 35 විතර පෙන්නම 40 විතර ගියාම ඉතින් වැය වෙන පැත්තනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම එකක් නැහැ. නිරන්තරයෙන්ම වයසට යමින් ඉන්නේ. නිරන්තරයෙන්ම දැන් ඇපල් ගෙඩියක් ගත්තාම ඇපල් ගෙඩිය සවුත් වෙලා නම් දොඩම් ගෙඩියක් සවුත් වෙලා නම් ඒක කුණු වෙලා පණුව ගහලා නම් බැලුමට නිකන් කුණු වෙලා නෑ වගේත් පේන්න පුළුවන්. කපලා බලනකොට කුණු වෙලා නම් අපි එකපාරම කියන්නේ දප්පරාදී කෑවනම් ඔක හොඳට කන්න තිබ්බා කියලා. ඒතකොට ඊයේ ඉඳලා අද කුණු වුණා වගේ නෑ. මේ පළතුර නිරන්තරයෙන් කුණුවි ආපු එකක්. ඊයේ ඉඳලා අද එකපාර කුණු වුණා නෙමෙයි. එතකොට මේ ස්වභාවය මේ ශරීරයට නිරන්තරයෙන් දිරදිරා ආපු එකක්. නිරන්තරයෙන්ම වැය වෙවි ආපු එකක් කියන එක තේරෙන්නේ ඒක පැහැදිලිව Tamanගෙම හිත තුලින් දැක ගැනීමට තමයි භාවනාමය පඤ්ඤා කියන ස්වභාවයක අවශ්‍යතාවය තියෙන්නේ. භාවනාමය පඤ්ඤා. එතකොට මෙන්න මේ විදිහට දැනගන්නවා ජරාව කියන්නේ මෙයයි. ඔන්න චතුරාර්ය සත්‍ය පරියාය තුල දකින්න විදිහ. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න විදිය. ඊට පස්සේ පින්වත්නි මරණය ගැන ඔන්න මරණය වෙනම තෝරන මොනවද? කතමාචාවුසෝ මරණං. මරණය කියන්නේ මෙයයි. යාතේ සන්තේසං සත්තානං තම්හි සත්තනිකායේ චුති වචනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ ඉදං උච්චතාවුසෝ මරණං. ඔන්න ඔහොමයි මරණය තෝරන්නේ. මොකද්ද? යාතේ සන්තේසානං සත්තානං තම්හි සත්තනිකායේ මරණය කියලා කියන්නේ මොකද්ද? ඒ සත්ව ලෝකවල ඒ සත්වයාගේ යම් චුත වීමක් ඇද්ද? චුති වචනතා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා. ඒ සත්වයන්ගේ යම් චුත වීමක් ඇද්ද? චුත වී යන බවක් ඇද්ද? බිඳී යන බවක් ඇද්ද? බේදෝ අන්තරදානං අතුරුදහන් වීමක් ඇද්ද? මච්චු මරණං මරණයට පත්වීමක් ඇද්ද? කාලකිරියා කලුරිය කිරීමක් ඇද්ද?
ඊට පස්සේ කියනවා කන්දානම් බේදෝ ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? ඊළඟට කියනවා පින්වත්නි ඉදං උච්චතාවසු මරණම්. මෙන්න මේකයි මරණය. ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, චුත වී යන බවක්, බිඳී යන බවක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, කන්දානම් බේදෝ ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? මෘත ශරීරය අතහැර දැමීමක් ඇද්ද? අන්න ඒකයි මරණය. දැන් ඔන්න ජරා මරණ ඥානී කියන්නේ ඔන්න ඕකට. ජරාව සහ මරණය වෙන් වශයෙන් අඳුන ගන්නවා. හැබැයි ඒක සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා වශයෙන් තුන් ආකාරයකින්ම දැනගන්න ඕන. එතකොට තමයි සම්මාදිට්ඨිය ප්‍රතිවේද කරගන්න තැනකට ඒ ශ්‍රාවකයාගේ හිත ක්‍රමානුකූලව හැදෙන්නේ පින්වත්නි. ඊළඟට එයා දැනගන්නවා ජරා මරණංච පජානාති, ජරා මරණ සමුදයංච පජානාති. දැන් චතුරාර්ය සත්‍යයයි මෙතන දකින්නේ. මෙතකොට තමයි පින්වත්නි අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයා සේන්දු වෙන්නේ. නැත්නම් අවබෝධය කරා යන්න බෑ. ඒක මේ කිතා වැදගත් දෙයක්. දියුණු කරන ධර්මයේ තුල චතුරාර්ය දියුණු කරගන්න පාදක වෙන ධර්මතාවයේ තුල චතුරාර්ය සත්‍ය පරයය දකින්නම ඕන. එතකොට ජරා මරණංච පජානාති, ජරා මරණ සමුදයංච ජරා මරණ ඇති වෙන්නේ කොහොමද කියලා දකිනවා. කොහොමද ජරා මරණ ඇති වෙන්නේ? ජරා මරණ ඇති වෙන්නේ උපන් නිසා. අර පටිච්ච සමුප්පාදය තුලින් දැති කරගත්ත දැක්මම තව දුරටත් පැහැදිලි වෙනවා. ඔන්න ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා. ඉපදීම නිසායි ජරා මරණ ඇති වෙන්නේ. ජාති සමුදයා ජරා මරණං සමුදයෝ. ජාතිය නිසායි ජරා මරණ ඇති වෙන්නේ. ඔන්න දුකේ සමුදේ විදියට යා දැක්කේ මොකද්ද? ජාතිය. මේ ජරා මරණ වල සමුදේ විදියට දැක්කේ ජාතිය. එතකොට ඔන්න දෙවෙනි සත්‍යයක් දැක්කා. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි පින්වත්නි ජරා මරණ නිරෝධංච පජාන. ජරා මරණ නිරුද්ධ වීම මොකද්ද? ජරා මරණ වල නිරුද්ධ වීම විදියට මේ ශ්‍රාවකයා දකින්නේ පින්වත්නි ජරා මරණ වල නිරුද්ධ වීම විදියට ඒ පුද්ගලයා දකින්නේ වෙන මොකක්වත් නෙමෙයි. අර මුලින් ඇතිවෙච්ච කාරණේ මේ කියන්නේ ජාතිය නිසාම ජරා මරණ ඇති වෙනවා නම් හේතු සහිතයි නම් හේතුව නැති කරාම ඵලය නැති වෙන්න එපාය. ජාතිය නිරුද්ධ කරන එක තමයි ජරා මරණ නිරුද්ධ කරගන්න තියෙන එකම රහස විදියට දකින්න. මේ ජරා මරණ වලට ඒ තැන විකල්ප කරාම ඒ තැන විකල්ප කරන එක හොඳයි తాවකාලික විකල්පයක් විදියට. ඒකේ ජරාවට පත් වෙනකොට වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගත්තට කමක් නැහැ. හැබැයි ඒක ඵලයට ප්‍රතිකාර කිරීමක් නෙවෙයි. මේ මොහොතේ මුහුණ දෙන ජරා මරණ වලට ජරාවට පත්වීමට විකල්පයක්. නමුත් ජරාවට පත් වෙන එක නවත්ත ගන්න බෑ ඉපදීම නවත්ත ගන්න නැතුව. ඉපදීම නැවත්ව ගැනීමම ජරා මරණවල නැවැත්මයි කියලා ගැඹුරින් දැනගන්නවා. මේක කවුරුත් දන්න එකක් නෙමෙයි. වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ වෙලාවට බෙහෙත් දෙන්න. නමුත් මේ ජාතිය නැති කිරීමේ වැඩපිළිවෙල ගැන උන් දන්නේ නැහැ. ඊට පස්සේ ජරා මරණ නිරෝධගාමිනී පටිපදංච පජානාති. මොකද්ද ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා දකිනවා. එතකොට යාට මතුවෙනවා ආර්ය ෂ්ටාංගික මාර්ගය. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. එතකොට ආර්ය ෂ්ටාංගික මාර්ගයේ එයා දැනගන්නවා. එතකොට ජරා මරණ දුකට හේතුව විදියට ඒ විදියට දැකගත්ත තැනක ඒ ශ්‍රාවකයා ඊළඟට තමන් ඒ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව විදියට කවර භාවනාවක් කළත් මොන කාරණයක් දිනු කළත් පින්වත්නි එයා ඒක තුල දකින්න ඕන ආර්ය ෂ්ටාංගික මාර්ගය. දැන් ඒකට ප්‍රතිපදාවක් විදියට තමයි අපි නිතර විවිධාකාරී භාවනා ක්‍රම කියලා දෙන්නේ. කියන්නේ මේ ජාතිය නිරුද්ධ කරගන්න තමයි පුද්ගලයෙකුට කර්මස්ථානයක උපකාරයක් තියෙන්න අවශ්‍ය වෙන්නේ. වෙන දෙයකට නෙමෙයි මිනිස්සෙකුට කර්මස්ථානයක් අවශ්‍ය වෙන්නේ. කර්මස්ථානයක් අවශ්‍ය වෙන්නේ ප්‍රතිපදාවක් විදියටයි. හැබැයි මොන භාවනාවක් කළත් ඒ භාවනාව ASCII පින්වත්නි ආර්ය ෂ්ටාංගික මාර්ගයේම වැඩෙන ආකාරයට ඒ පුද්ගලයා දියුණු කරන්න ඕන. ආර්ය ෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයට යම් පුද්ගලයෙකුට ප්‍රතිපදාව ඒ කියන්නේ මේකට විකල්පයේ විදියට යා අනුගමනය කරන ක්‍රියාවලිය තුල දැක ගන්න බැරි වුණොත් එහෙම යා අදක්ෂයි. එයා දක්ෂ ශ්‍රාවකෙක් නෙමෙයි. එයා තුල අදක්ෂභාවයයි තියෙන්නේ පින්වත්නි. එතකොට අනිච්ච සංඥාව හරි අසුභ සංඥාව හරි ඔය අපි කතා කරන නොඑක් සංඥාවල් මොනවා හරි කමක් නැහැ. එක්ක මොකක් හරි භාවනාවක් අපි ඔය කියලා දීලා තියෙන ඔය බුද්ධ දේශනාවල් වල තියෙන මොන භාවනාවක් කළත්
ඉතින් මේකට විකල්පයක් විදිහට නේ අර භාවනාමය ප්‍රඥාව අවශ්‍යමනේ. මේක දියුණු කරනකොට ඔබ දකින්න ඕන කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙන ආකාරයටයි ඒක දියුණු කළ යුතු වන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයට මේක ක්‍රමානුකූලව දියුණු කරගෙන යනකොට දැන් අපිටම දැන් උපත නැති කර දැමීම පිණිස මොකක් හරි භාවනාවක් කරනවා කියලා. දැන් එතකොට එයා උපත නැති කිරීම පිණිසම පටිච්ච සමුප්පන්නවම මේක ඉහළට පහළට භාවනාවෙන් දකින්නවා කියලා හිතමුකෝ. ඔය සමත භාවනාවෙන් අනුග්‍රහය හදාගෙන විදර්ශනාව පැත්තට හැරිලා පටිච්ච සමුප්පාදයේම මේ දුක ඇති වුණේ මේ විදියට නේද කියලා දකින්නවා. ඒ දකින්නකොට සම්මා දිට්ඨියයි ඇති වෙන්නේ. ඇත්ත තමයි මේ ජරා මරණ දුක ඇති වුණේ. මේ ජරා මරණ දුක ඇති වුණේ උපන් නිසා. උපත නැත්තම් ජරා මරණ දුක නෑ නේද? උපතට හේතුව විපාක පිණිස කර්ම හැදිච්ච එක නේද? විපාක පිණිස කර්ම හැදුන් නැත්තම් ජාතියක් නෑ නේද? ජාතිය නැත්තම් ජරා මරණ නෑ නේද? හොඳයි උපත විපාක පිණිස කර්ම හැදුනේ උපාදානයේ හිත දැඩිව අල්ලගත්ත නිසා නේද? දැඩිව අල්ලගත්ත නිසා විපාක පිණිස කර්ම හැදුනා නේද? විපාක පිණිස කර්ම හැදුනහම ජාතිය පැනවෙනවා නේද? ජාතිය නිසා ජරා මරණ දුක ඇති වෙනව නේද කියලා උඩට පහළට පටිච්ච සමුප්පාදයේම දකින්නවා කියලා අපි හිතමුකෝ. දැන් පටිච්ච සමුප්පාදයේම මේ විදිහට දකිනකොට ඒ දැක්ම තුල තමන් පරිස්සමින් විමසන්න ඕන මේ මං තුල වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නේද කියලා. ඒ විදිහට දකින්න අර සම්මා දිට්ඨිය වැඩෙනවා. හිත එකඟ කරගෙන හිතට සංස්කාර ධර්මයන් ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා නොයෙක් සංකාර ධර්මයන් ගලන්නේ නැති තැනක හිත පවත්ව ගන්නකොට වැඩෙන්නේ සම්මා සමාධියයි. මොකද ඒ ඇති වෙච්ච මහා ප්‍රබල කුසල් සිතක් මෙතන තියෙන්නේ. මොකක්ද මෙතන මතුවුණු මහා ප්‍රබල කුසල් සිත? පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උඩට පහළට භාවනාව තුළින් දකින්නවා කියන්නේ මහා පුදුමාකාර කුසල් සිතක්. ඒක බුද්ධ ශාසනයක බුද්ධ ශ්‍රාවකයෙක් තුල විතරක් උපදින කුසල් සිතක්. ඒක සාමාන්‍ය සිතක් නෙමෙයි. අන්න සම්මා සමාධිය. ඒ කුසල් සිතේම එකඟතාවයේ පවත්වමින් එයා උඩට පහළට බලනවා මෙතන වැඩින්නේ සම්මා සමාධිය නේද? ඒ සම්මා සමාධිය තුලම වාසය කරමින් පින්වත්නි නොඑක් ආකාරයේ නීවරණ ධර්මයන් වලින් නොඑක් විදිහට බැට කකා හිටපු ජීවිතයක් තියෙන්නේ අපිට. ඒක සංසාරේ පුරාවටම වෙච්ච සිද්ධියක්. සංසාරේ නොඑක් තැන්වලදී සංස්කාර ධර්මයන් වලින් පීඩාවට පත්වෙච්ච බැට කාපු වෙහෙසට පත්වෙච්ච ජීවිතයක් අපිට තියෙන්නේ. එතකොට එබඳු ජීවිතයක් නම් අපට තියෙන්නේ. එබඳු ජීවිතයකින් නිදහස් වීම පිණිස අපට හරි උදව්වක් කරලා දෙනවා සම්මා සතිය විසින්. සම්මා සතිය විසින් හිත තව දුරටත් පරිස්සම් කරනවා. කුමකින්ද පරිස්සම් කරන්නේ? කෙලෙස් ධර්මයන් ඇතුළට එන්න නොදී සිහිනුවන පවත්වමින් සම්මා සතිය තුල වාසය කරමින් කය පිළිබඳව හෝ කය තුලින් හෝ විඳීම් තුලින් හෝ හිත තුලින් හෝ හිත තුල උද්ගත වන ධර්මයන් තුලින් හෝ කෙලෙස් ධර්මයන් උපද්දව ගැනීම පිණිස අවකාශයේ තියදී අවකාශයේ මග හැරවල දෙනවා සම්මා සතිය තුලින්. ඒ නිසා සතියටම සතිපට්ඨානයි කියලාත් කියනවා. සම්මා සති කියන එකෙන් අර්ථවත් වෙන්නේ සතිපට්ඨානයි. හරිනේ. සතිපට්ඨාන කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේ පිළිබඳ යථාර්ථයේ දකින්නකොට කය නිසා අකුසල් වැඩෙන්න ඉඩක් නැහැ. විඳීම් නිසා අකුසල් වැඩෙන්න ඉඩක් නැහැ. හිත නිසා අකුසල් වැඩෙන්න ඉඩක් නැහැ. හිතේ ඇතිවෙන නොයෙක් ආකාරයේ ධර්මයන් නිසා අකුසල් වැඩෙන්න ඉඩක් නැහැ. එතකොට සම්මා සතිය තුලින් විශාල ක්‍රියාවලියක උපකාරාර්ථයක් හදා දෙනවා. ඒත් එක්කම සම්මා වායාමයේ විසින් මේ විදිහටම ඉදිරියට හිත පවත්වගෙන යන්න උපකාරාර්ථය හදලා දෙනවා. අනිකුත් අංගවලින් තමන්ගේ ආර්යකාන්ත සීලයට අදාළ ආර්යකාන්ත සීලයකට උපකාර වන ආර්යකාන්ත සීලයක නියෝජනය වන සීලාදී ගුණධර්ම වලට අදාළ උපකාරය හදලා දෙනවා. මේ විදියට තමන් මේ ජරා මරණ පිළිබඳව අත්දකින්න සිද්ධාන්තය තුලදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ විදියට වැඩුණා නේද කියලා දකිනකොට තමන්ට ප්‍රතිවේක්ෂණා කරගන්න පුළුවන්. තමන්ගේ සම්මාදිට්ඨිය උපදව ගන්න කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අනුග්‍රහය ලැබුණේ කියන එක පිළිබඳව. එතකොට මේ විදියට දකිනකොට පින්වත්නි යථාභූත ඥානයක් උපදිනවා. යථාභූත ඥානයේ නිසාම මේ පවතින தત્ත්වය පිළිබඳ නිර්වේදයක් හට ගන්නවා. ඒ නිර්වේදේ නිසාම විරාගයක් හට ගන්නවා. විරාගයේ ඇතිවෙච්ච තැනක පින්වත්නි
සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධයන්ගෙන් හිත මිදෙන්න පටන් ගන්නවා. ස්කන්ධයන්ගෙන් හිත මිදීම නිසාම මිදීමේ ඥානයක් හිත තුළ උපදිනවා. ඒ මිදීමේ ඥානෙ ඉපදීමත් සමගම එයාගේ හිත ਸਰව ශූන්‍යතාවයකට පත් වෙනවා. ਸਰව ශූන්‍යතාවයකට පත් වුණා කියන්නේ නිවන ස්පර්ශ කරා කියන එකයි. නිවන ස්පර්ශ කරපු ශ්‍රාවකයෙක් තව දුරටත් කරගත යුතු දෙයක් නැහැ. අනාගතයට දුකක් මෝරන්න ඉඩක් නැහැ. ඒ අනාගතයට දුක මෝරන්න අදාළ උපාදානයන් හිත තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා බොහෝම නිදහස් නිවහල් චින්තනයක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ නිදහස් නිවහල් චින්තනය දක්වා හිත හසුරුවා ගැනීමට ක්‍රමානුකූලව මූලික බුද්ධ වචනය තුළ ශ්‍රාවකෙක් අනුගත වෙන එක ඊටාම වැදගත් දෙයක්. ඒ අනුගත වෙනකොට මේ පටිච්ච සමුප්පාද න්‍යාය කියන එක අතහැර දාලා කතා කරන්න බෑ. බුද්ධ පූජා තිබ්බට මේ කාරණේ තේරෙන්නෙත් නැහැ, තේරුම් ගන්නත් බෑ. බුද්ධ පූජා වලින් අර ශ්‍රද්ධාව වගේ මූලික ලක්ෂණයකට උපකාරය හදලා දෙනවා. ඒ නිසා බුද්ධ පූජාවක අර්ථය අද ඊටාම වැදගත්. බෝධි පූජා, බුද්ධ පූජාදී වත්පිළිවෙත්වල උපකාරයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේ උපකාරයක් තියෙනවා. ඒ උපකාරය තුලින් අපි පුළුවන් තරම් ධර්මයේ ස්පර්ශ කරලා ධර්මයේ තුලින් නැගී ඉඳලා ධර්මයේ තුලින් ශක්තිමත් වෙලා ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුලින් ගුණධර්ම මත දායාද වුණු සැබෑ ශ්‍රාවක භාවයක් පිණිස අපි වීරිය කළ යුතුයි, උනන්දු විය යුතුයි. ඒ උනන්දුව තුලින් අපට මේ ජීවිතයේ තුලදීම සිත්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන නිවන් අවබෝධ කරගන්නට උපකාරය සැලසෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේම ඇසුරු කරගෙන දේශනාවක් කරන්න කියලා තිබුණ නිසායි අපි මෙබඳු දේශනාවක් අදත් සිද්ධ කළේ. ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව ජීවිතාවබෝධය, ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය හෝමාගම කටුවාන පාර පළමු පටුමග අංක 208 නිවසේ පදිංචි චන්ද්‍රිකා එදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම එකතු වෙලා මේ ධර්ම දානය සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. චන්ද්‍රිකා එදිරිසිංහ මහත්මිය ඇතුළු හැම දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ උතුම් බුද්ධ ශාසනයේදී වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංසයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඒ පින්තුන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණ තමයි අමිතිරිගල නන්දන නිවසේහි පදිංචිව සිටි 2016 දෙසැම්බර් 3 වන දින පරලෝ සැපත් වුණු ඩී.ආර්. රාමනායක ආදරණීය මෑණියන් ප්‍රමුඛව එතුමියටත් ඒ වගේ මෙම නිවසේ පදිංචිව සිටි පරලෝ සැපත් ඊ.එම්. පියසේන එදිරිසිංහ පියතුමාටත් ඊ.එම්. නිහාල් චන්ද්‍රසිරි සහෝදරයාටත් ඒ වගේම චන්ද්‍රිකා එදිරිසිංහ මහත්මිය ප්‍රදාන හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී සංසාරික ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අවිස්සාවේල කළුවක්ගල විසූ පරලෝ සැපත් එම්.ඩී. සුගතසේන පියතුමාටත් ජී.කේ. ලීලාවතී මෑණියන්ටත් අනුමෝදන් කරලා තියෙනවා. දායකත්වයේ දරූ හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ටත් හිතවතුන්ටත් මේ පින් අනුමෝදන්ව සංසාරගත සියලු ඥාතීන්ටද භවගාමී ජීවිතයේ සුවපත් කරගෙන ඊටාම ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ වගේම පවුලේ සියලුම දෙනාට නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දිගාසිරි සැලසේවා. මේ ධර්ම දානමේ කුසල් බලයෙන් කායික යහපතද, මානසික යහපතද, නිදුක් නිරෝගී සුවපත් භාවයේද සැලසේවා. මේ උතුම් කුසලානිසංසයන් බලවත් වීම තුළ සසර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ඒ වගේම ධර්ම දේශනා කරන සියලු ස්වාමින් වහන්සේලාටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් මේ කුසල් බලවත් වෙලා නිවන් පිණිසම මේ කුසල් හේතු වේවා කියන අදිෂ්ඨානයත් වසංගත රෝග තත්ත්ව ඊටාම ඉක්මනින් සමනය වෙලා සියලු දෙනාට යහපත අභිවෘද්ධිය සැලසිලා සියලු ආකාරයෙන් යහපත උදා වේවා කියන අදිෂ්ඨානයත්
අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් සියලු පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං